අයිබෝවන් ඔබ දේශාටනය සමඟ රාමුවෙන් එහා දේශපාලන විවරණය රටින් රට දේශපාලනික තොරතුරු දේශපාලනික සංසිද්ධීන් දේශපාලනික ගතිකයන් හොයාගෙනන ජයමග රූපවාහිනියේ රූපමය අත්දැකීමයි. දේශාටනය අදවසෙත් අපි මේ විදිහට ආරම්භ කරනවා. දේශාටනයෙන් පහුගිය සතියේ අපි ගියේ භූතානය දිහාවට. තමන්ගේ රටේ පරිසරය බොහොම අපූර්වට රැකගනිමින් ලෝකයේ සතුටෙන්ම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් බවට භූතානය පත් කරගන්න ඒ රටේ පාලකයෝ කටයුතු කරපු ආකාරය ගැන අපි කතා කළා. අපි ආසියාවේ කරක් ගැව්වේ. ආසියාවෙන් අපි අද යන්න හදන්නේ අප්‍රිකාව පැත්තට. අප්‍රිකා මහද්වීපයේ බොහොම අපූර්ව රටක් මේ වෙද්දී වැඩිපුර කතා බහ කරන රටක් පැත්තටයි අපි අද යන්න හදන්නේ. අද අපේ නවාතැන්පල අප්‍රිකා මහද්වීපේ තියෙන විශේෂ රටක්. අප්‍රිකාව කියපු ගමන් ඔබේ හිතේ ඇඳුනේ මොකද්ද? අප්‍රිකාව කියපු ගමන් තරම් ප්‍රසන්න චිත්‍රයක් ඔබේ ඔළුවේ ඇඳෙන්නේ නැති වගේ අපි විශ්වාස කරනවා. අප්‍රිකාව එහෙම වෙන්න විවිධාකාර හේතු තියෙනවා. ඒ නිසාම දෝ මන්දා ලෝකේ තියෙන මහද්වීප අතරින් අප්‍රිකාව හඳුන්වන්නේ අඳුරු මහද්වීපය කියලා. අප්‍රිකාවටයි අඳුරු මහද්වීපය කියන්නේ. අප්‍රිකාවට අඳුරු මහද්වීපය කියන්නේ විවිධාකාර හේතු තියෙනවා. ඒ අතරේ ප්‍රබල හේතුවක් අප්‍රිකාවේ පාරිසරික පද්ධතිය, ස්වභාවික පරිසරය. අප්‍රිකාවේ වැඩි ප්‍රමාණයක් භූමි ප්‍රදේශයෙන් වැහිලා තියෙන්නේ කොංගෝ වනාන්තරේ. ඒ වගේම සහරා කාන්තාරයත් අප්‍රිකාවේ බොහෝ ප්‍රමාණයක් වසාගෙන තියෙනවා. මේ හින්දාම අප්‍රිකාව ජනශූන්‍ය ප්‍රදේශවලින් වැඩි හරියක් අප්‍රිකාවේ තියෙනවා. මේ හින්දා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශයක් තියෙන ජනශූන්‍යව. ඒකත් එක හේතුවක් අප්‍රිකාව අඳුරු මහද්වීපයක් කියලා හඳුන්වන්න. අප්‍රිකාවට මේ කියන විදිහට අඳුරු මහද්වීපය කියලා නම ලැබෙන්න තව හේතුවක් අප්‍රිකාවේ තියෙන දුගී දුප්පත්භාවය. අප්‍රිකාවේ මිනිස්සු දුගී දුප්පත්භාවයත් එක්ක ඔට්ටු වෙනවා. දුගී දුප්පත්භාවය වැඩි කරන සිවිල් යුද්ධ තවත් කාරණයක් අප්‍රිකාව අඳුරු මහද්වීපය කියලා හඳුන්වන්න. මේ කාරණය වඩාත් විචක්ෂණශීලීව විවරණය කරන්නට ගියොත් අප්‍රිකාවේ තියෙන රටවල් 54න් රටවල් 49කම සිවිල් යුද්ධ හෝ අභ්‍යන්තර ගැටුම් තියෙනවා. මේක හින්දා අප්‍රිකාව නිතරම යම්කිසි පීඩිත බවකින් පෙළෙනවා. මේ හින්දා අප්‍රිකාව අඳුරු මහද්වීපය කියලා හඳුන්වන්න මේකත් එක්තරා හේතුවක් කියලායි ලෝකය විශ්වාස කරන්නේ. අප්‍රිකාව ගැන ඒ විදිහට අඳුනගෙන අපි එමු අපේ නවාතැන්පලට. අද දවසේ අපේ නවාතැන්පල රුවන්ඩාව. ඇයි අපි අද දවසේ රුවන්ඩාව අපේ නවාතැන්පල කරගන්නේ? රුවන්ඩාව ගැන මේ වෙද්දී මුළු ලෝකෙම වැඩියෙන් කතා බහ කරන්න පටන් ගන්න තියෙනවා. අප්‍රිකානු මහද්වීපයේ ඊටාම වේගයෙන් ඉහළට එන රටක් විදිහට මුළු ලෝකෙම රුවන්ඩාව අඳුනගෙන ඉවරයි. ඒක හින්දා අපේ නවාතැන්පල විතරක් නෙමේ මුළු ලෝකෙම ඇස මේ විදිහ රුවන්ඩාව දිහාට ඇවිල්ලා. අපි ඒක හින්දා අද දවසේ රුවන්ඩාව ගැන වැඩියෙන් කතා කරනවා. රුවන්ඩාව ගැන කතා කරන්නේ අද දවසේ ඉඳලා නෙමේ. අපි හිතුවා රුවන්ඩාවේ ඉතිහාස කතාවෙන් රුවන්ඩාව ගැන කතා කරන එක
වඩා වැදගත් කියලා. ඒකින්ද අපි රුවන්ඩාවේ ඉතිහාසය හොයාගෙන යමු. රුවන්ඩාවේ ජනාවාසකරණය ආරම්භෙන්නේ ටුවා ගෝත්‍රයෙන්. එතනින් පස්සේ හුටු සහ ටුත්සි ගෝත්‍රකයන් රුවන්ඩාවට සංක්‍රමණය වෙනවා. මේ විදිහට රුවන්ඩාවේ ජනාවාසකරණය ආරම්භ වෙනවා. මේ විදිහට ආරම්භ වෙච්ච රුවන්ඩාවේ ජනාවාසකරණයත් එක්ක රුවන්ඩාව රාජ්‍යයක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්ක ජර්මනිය රුවන්ඩාව තමන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා. එහෙම යටත් විජිතයක් බවට පත් කරගෙන රුවන්ඩාව තමන්ට ඕන විදිහට පාලනය කරනවා. දෙවන ලෝක යුද්ධෙනවා. ජර්මනිය දෙවන ලෝක යුද්ධයට මුහුණ දෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත් වෙනවා. ජර්මනිය පරාජය වීමත් එක්ක එතනින් පස්සේ රුවන්ඩාව බෙල්ජියම යටත් විජිතයක් බවට පත් වෙනවා. බෙල්ජියම රුවන්ඩාව යටත් කරගත්තට පස්සේ බෙල්ජියමේ පාලන ක්‍රමයන් රුවන්ඩාව ඇතුළට ඔබ්බවන්න කටයුතු කරනවා. ඒ අතරේ ඔවුන් ඉතා බරපතල කාර්යයක් කළා කියලයි ලෝකය පිළිගන්නේ. මොකද ඒ කටයුත්ත ඔවුන් ජනවාර්ගික අර්බුදයකට මම් පෙත්විවර කරනවා. හුටු ගෝත්‍රකයන් සහ ටුත්සි ගෝත්‍රකයන් අතර ජනවාර්ගික අර්බුදයක් ආරම්භ කරන්නට බෙල්ජියම කටයුතු කළා කියලා ලෝකය අද වෙද්දි විශ්වාස කරනවා. මේ විදිහට ජර්මනියේ බෙල්ජියමේ කොලනියක් විදිහට යටත් විජිතයක් විදිහට රුවන්ඩාව දීර්ඝ කාලයක් පත් වෙලා තියෙනවා. 1962 අවුරුද්ද වෙනකන් 1962 වර්ෂයේදී බෙල්ජියමෙන් රුවන්ඩාව නිදහස් වෙනවා. රුවන්ඩාව ස්වාධීන රාජ්‍යයක් වුණාට පස්සේ එරට ප්‍රථම ජනාධිපතිවරයා තේරීපත් වෙනවා. ඒ ඩොමිනික් මොබුන්යුමිටුවා. රුවන්ඩාවේ පළවෙනි ජනාධිපතිවරයාට තමන්ගේ දූර කාලය දරන්න පුළුවන් වෙන්නේ මාස 9යි. ඉන් පස්සේ ඒ රටේ දෙවෙනි ජනාධිපතිවරයා පත් වෙනවා. දෙවෙනි ජනාධිපතිවරයාටත් තමන්ගේ පාලන බලතල ක්‍රියාත්මක කරන්න වාසනාව ලැබෙන්නේ අවුරුද්දක් විතරයි. ඔහුව බලයෙන් නිරපලා දාලා තුන්වෙනි ජනාධිපතිවරයා රුවන්ඩාව බාර ගන්නවා. ඒ ජුවනෙල් හබයිරිමානා. අවුරුදු 21ක් ඔහු රුවන්ඩාව පාලනය කරනවා. රුවන්ඩාව අවුරුදු 21ක් පාලනය කරන මේ තුන්වෙනි ජනාධිපතිවරයා මරමුවට පත් වෙන්නේ 1994 අවුරුද්දේදී ගුවන් ප්‍රහාරයකින්. මොහු ඒකාධිපතියේ අවුරුදු 21ක් ඒකාධිපතියෙක් විදිහට තමන්ගේ රට මොහු පාලනය කරනවා. 1994 දී මොහු මිය ගියාට පස්සේ රුවන්ඩාවට අත්වන ඉරණම එතරම්ම සුබදායක නැහැ. අඳුරු කාල පරිච්ඡේදයක් රුවන්ඩාව මෙතනින් පස්සේ ගත කරන්නේ.
pharmacie, et du café, et droits de douane, et 4 milliards de francs rwandais. Nous aurons à peine un quart. Ce qui vous traduit un peu, et je ne parle que du café, ce qui vous traduit un peu le climat et d'austérité dans lequel nous vivons. Mais les priorités, ce que nous voulons, එක්දාසමසය අනු හතර වර්ෂය වෙද්දේත් බෙල්ජියම පත්තු කරපු ගිනිපුපුරු නිවී ගිහිලා තිබ්බෙ නෑ. තාමත් යුද ගිනි දැල් මේ භූමිය තුළ ඇවිලෙමින් තිබුණා. 1994 අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ ගිනිපුපුරු දවා අලු කරමින් නැවත නැගී සිටින්න පටන් ගත්තා. මේක බෙල්ජියම එදා වපුරපු මේ යුද ගිනි දැල්වල කූටත්‍රාත්‍ය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. රුවන්ඩාවේ බහුතරයේ වෙච්ච හුටු ගෝත්‍රිකයන් විසින් සුළුතරයේ වෙච්ච තුත්සි ගෝත්‍රිකයන් ඉලක්ක කරගෙන මහා සංහාරයක් තියත් කරනවා. දින 100ක් ඇතුළත ලක්ෂ 8ක් මේ පොළවෙන් අතුගාලා දමන්න මේ යුද්ධය සමත් වෙනවා. මේ යුද්ධය වගකීම ගන්නවා. මේක මුළු ලෝකෙම යුද ඉතිහාසය තුළ ගත්තම මහා අඳුරු මතකයක්, අඳුරු කාල පරිච්ඡේදයක්. යුද මේ අත්දැකීම් අපිටත් නුහුරු නුපුරුදු නෑ. අවුරුදු 30ක් රටක් විදියට අපිත් යුද්ධ ගැන හොඳ අත්දැකීම් තියෙන මිනිස්සු. හැබැයි දින 100ක් ඇතුළත ලක්ෂ 8ක මිනිස්සු මරලා දානවා කියන එක සුළුපටු කාරණයක් නෙමේ. දින 100කින් ලක්ෂ 8ක් රුවන්ඩාවේ මරණයට පත් වෙනවා. 1994 අප්‍රේල් මාසේ 6 වෙනිදා පටන් ගන්න මේ ජන සංහාරයත් එක්ක. මේ විදිහේ යුද්ධමය අත්දැකීම් එක්ක විවිධ හැලහැප්පීම් එක්ක විවිධ වෙනස්කම් එක්ක රුවන්ඩාව ඉස්සරහට එනවා. 2000 වර්ෂයේදී රුවන්ඩාවේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණයෙන් 2000 වර්ෂයේදී රුවන්ඩාවට නව ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඔහු පෝල් කගාමි. පෝල් කගාමි එතන ඉඳන් අවුරුදු 20කට ආසන්න සංඛ්‍යාවක් අද වෙනකම්ම රුවන්ඩාව පාලනය කරනවා. රුවන්ඩාව අද වෙද්දී ලෝකෙම අවධානය දිනාගත් රටක් බවට පත් කරන්න මේ ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. මොනවාද ඔහු කළේ? අපි ඒ ගැනයි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. යුද්ධයකට පස්සේ රටක් නැවත නැගිට්ටෝනෝ කියන එක කොච්චර අමාරුද කියලා අපි අත්දැකීමෙන් දන්න මිනිස්සු. අවුරුදු 30ක් අපේ රටෙත් යුද්ධ තිබ්බා. ඒ යුද්ධෙත් එක්ක එදිනින් පස්සේ රටක් නැවත නගා සිටවන එක ලේසි පහසු නෑ කියලා අපි හැමෝම දන්නවා. පෝල් කගාමි 2000 අවුරුද්ද ජනාධිපතිවරයා බවට පත් වෙද්දී පෝල් කගාමිට හිමි වෙන්නේත් එහෙම රටක් මහා ජන සංහාරයකින් නැවතුණු මහා ජන සංහාරයක් එක්ක ඔද්දල්ලුණු ඔට්ටු වැටිච්ච රටක්. ඒ වගේම නෝගත් සටන්කරුවන් පිරිච්ච රටක්. මිනිස්සුන්ගේ ජීවිත විවිධාකාර මට්ටමින් කඩා වැටිච්ච රටක්. එහෙව් රටක් නැගිට්ටවන එක ලේසි පහසු වැඩක් නෙමේ. හැබැයි ඒ අභියෝගය පෝල් කගාමි බොහොම අපූර්වට ජය ගන්නවා. ඔව් අද වෙද්දි තමන්ගේ රට රුවන්ඩාව මේ වෙද්දි අප්‍රිකාවේ හැමදෙනාම කතා කරන රටක් බවට පත් කරලා තියෙනවා. රට ඇතුලේ සංහිඳියාව ඔහු නැවත වතාවකට ඇති කරලා තියෙනවා. රටේ ආර්ථිකය ඔහු කෙමෙන් ඉහළට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දී සමස්ත අප්‍රිකාව ඇතුලේ ඔහුගේ රට සුවිශේෂී රටක් බවට පත් කරන්නට
මේ අපූර්ව ජනාධිපතිවරයාට හැකියාව ලැබිලා තියෙනවා. ශ්‍රේෂ්ඨ ගණනාවක් ඔස්සේ ඔහු තමන්ගේ රට ඉහළටම අරගෙන යමින් තිබෙනවා. නිවාස ප්‍රශ්න වලට විසඳුම් හොයලා තියෙනවා. සෞඛ්‍ය සේවාව දියුණු කරලා තියෙනවා. අධ්‍යාපනය මේ වෙද්දී රුවන්ඩාවේ කතා කළ යුතු මට්ටමේ තැනකට ගෙන්න ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ කියන සෑම ශ්‍රේෂ්ඨයක් එක්කම අද වෙද්දී රුවන්ඩාව අප්‍රිකානු මහද්වීපයේ විස්මය ජනක රාජ්‍යයක් බවට පත් කරන්නට මේ අපූර්ව ජනාධිපතිවරයාට හැකියාව තැලි පොඩිවී පෑගී සුන්නත් දූලි වෙලා තිබුණු රුවන්ඩාවේ මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රාණවායුව පුවන්නට මේ ජනාධිපතිවරයට හැකියාව ලැබෙනවා. පෝල් කගාමි අපි යමු ඔහු කවුද කියලා හොයාගෙන. 1957 වර්ෂයේදී රුවන්ඩාවේ පෝල් කගාමි උත්පත්තිය ලබන්නේ. හැබැයි රුවන්ඩාවේ ඇතිවන ජනවාර්ගික අර්බුදත් එක්ක තුත්සි ගෝත්‍රිකයන්ට විරුද්ධව ඇතිවන ජන සංහාරයත් එක්ක පෝල් කගාමිගේ දෙමාපියන් උගන්ඩාවට සංක්‍රමණය වෙනවා. උගන්ඩාවේ සරණාගත කඳුරුවල තමන්ගේ ළමා කාලය වගේම තරුණ කාලය ගෙවන පෝල් කගාමි තමන්ගේ ජීවිතයට පන්නරය ලබා ගන්නෙත් උගන්ඩාව ඇතුළෙන්මයි. 1980 වර්ෂයේ මුසවේනිව උගන්ඩාවේ ජනාධිපති බවට පත් කරන්න ඔහුගේ කැරලි කාල කණ්ඩායමත් එක්ක පෝල් කගාමිත් සටනට එකතු වෙනවා. ඒකත් එක්ක 1980 දී මුසවේනි උගන්ඩාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. පෝල් කගාමි උගන්ඩාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් බවට පත් වෙනවා. ඒ විදිහට කාලය ගත වෙද්දී 1990 දී පෝල් කගාමි නැවත රුවන්ඩාවට එනවා. රුවන්ඩාවේ දේශප්‍රේමී පෙරමුණේ නායකයා ආක්‍රමණයකින් මරමුවට පත් වෙනවා. එතනින් පස්සේ 1990 දී පෝල් කගාමි රුවන්ඩාවට එන්නේ. ඒ විදිහට ඇවිල්ලා දේශප්‍රේමී පෙරමුණත් එක්ක එකතු වෙලා මිලිටරි ජයග්‍රහණයකින් පස්සේ රුවන්ඩාවේ උප ජනාධිපති ධූරයට පෝල් කගාමි පත් වෙනවා. එතනින් පස්සේ තමන්ගේ හමුදා බලතලත් එක්ක නීති හා සාමය පවත්වාගෙන යන්නට ඔහු කටයුතු කරනවා. He focused on the very fact that there was need for change in the country and that these stateless people, ourselves, were everywhere in the neighboring countries and beyond, needed to come back home.
තමයි කගාමි ජනාධිපතිවරයා නැකන් ඔහුගේ අතීත කතන්දරය. 2000 අවුරුද්දේ ඔහු ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ රුවන්ඩාව තුළ. එතනින් පස්සේ 2003, 2010, 2017 මේ කින වර්ෂවල ජනාධිපතිවරණය ක්‍රියාත්මක වෙනවා. ඒ හැම ජනාධිපතිවරණයකින්ම රුවන්ඩාවේ ජනතාව 90%ක තමන්ගේ මනාපයත් එක්ක පෝල් කගාමිව තමන්ගේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරගන්නවා. රටක ජනතාවගෙන් මැතිවරණයක් තුළදී 90%ක මනාපයක් ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අනික පෝල් කගාමි කියන්නේ යුදමය අත්දැකීම් තියෙන නායකයෙක්. යුද හමුදාවලට නායකත්වය දීපු නායකයෙක්. යුදමය අත්දැකීම් තියෙන යුද නායකයෙක් රටක ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා මිනිස්සුන්ගේ හිත් මේ විදිහට දිනා ගන්නවා කියන එක ඒතරම්ම ලේසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. මේ ගැන නිතර වාද විවාද ඇති වෙනවා අපි දැකලා තියෙනවා. යුදමය අත්දැකීම් තියෙන නායකයින්ට මානව හිතවාදී නායකයින් වෙන්න පුළුවන්ද කියලා ලෝකේ පුරාම ප්‍රශ්නාර්ථ තියෙනවා. විවේචන තියෙනවා, දෝලණය වෙන අදහස් තියෙනවා. ඒ කොහොම වෙතත් මේ හැම චෝදනාවකටම යෝජනාවකටම හැම අදහසකටම හොඳ පූර්ව ආදර්ශයක් බවට අද වෙද්දී රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමි උත්තර දෙමින් ඉන්නවා. පෝල් කගාමිට පුළුවන්කම ලැබිලා තියෙනවා අද වෙද්දී රුවන්ඩාවේ මිනිස්සුන්ගේ විශ්වාසය තමන් සන්තක කරගන්නට. I don't think there is ever an easy win, but a win is a win. So I just hope. දුප්පත්කමේ පතුලෙම ඉඳපු වර්ගවාදයෙන් ඔද්දල් වෙච්ච භූමියක් අද වෙද්දී ස්වර්ණමය භූමියක් බවට පත් කරන්නට මේ හීන්දෑරි උස රාජ්‍ය නායකයට පුළුවන්කම ලැබෙනවා. ඒ අවට රටවල රාජ්‍ය නායකයෝ විශ්මයට පත් කරමින්, පුදුමයට පත් කරමින්, ඔවුන්ගේ දැස් රුවන්ඩාව දෙසට නිතර යොමු වෙන තැනට පත් කරමින් මේ විදිහට රුවන්ඩාව ඉස්සරහට එද්දී රුවන්ඩාවේ ඔහු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. විශේෂත්ව වෙන්නේ ඒ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම ඉස්සරහට ගෙන යන එකේ වගකීම ඒ රටේ ජනතාවට පවරන්න මේ රාජ්‍ය නායකයා කටයුතු කරපු එක. ඔහු ගැන තව බොහෝ දේ අපිට කතා කරන්න තියෙනවා. ඒ ඔහු එතරම්ම විශ්මය ජනක නායකයෙක් හින්දා.
විශ්මයජනක නායකයාගේ තතුවිත්‍ය ඔබට කියන්න අපිට තවත් සතියක් ඔබ ගාවට එන්න වෙනවා. අදට අපිට නවතින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබත් හොයන්න රුවන්ඩාව වෙනස් කරපු මේ අපූරු ජනනායකයා පෝල් කගාමි ගැන තව තොරතුරු. ඒ තොරතුරු ගොන්නක් අරගෙන ලබන සතියේත් අපි එන්නම් දේශාටනෙන් ඔබේ නිවසට. එතෙක් අපිට සමුගන්නට දෙන්න අද දවසේ වැඩසටහනෙන් ලබන සතියේත් අපි කතා කරනවා පෝල් කගාමි ගැන. ගිහින් එන්නම් ආයිබෝවන් ඔබසට.